active voice and passive voice. කර්තෘ කාරකය සහ කර්ම කාරකය. active voice and passive voice. කර්තෘ කාරකය සහ කර්ම කාරකය. active voice and passive voice. කර්තෘ කාරකය සහ කර්ම කාරකය. The same lesson was discussed to grade 9 last week. මේ පාඩමම ගිය සතියේ grade 9 වලට කරලා ඉවර කරා. The same lesson was discussed for about 3 weeks for ordinary level students. මේ පාඩමම ජූලි මාසේ සති 3ක් පුරාවට O level පන්තිවල ළමයින්ට කරලා ඉවරුණා. දැන් හිතා ගන්න විශේෂත්වය. grade 9 වලට ගිය සතියේ මේක ඉවර කරා. ඊට ඉස්සෙල්ලා සතියේ ජූලි මාසේ සති 3ක් පුරාවට මේක grade 11 ළමයින්ට කරලා ඉවර කරා. ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ දැනට මේ active voice passive voice වල එක කොටසයි. අර සති පුරාවටම O level ළමයි ඉගෙන ගත්තා මේකේ කොටස් 15ක්. දැන් වෙනස දකින්න. අද ඔයාලා ෆවුන්ඩේෂන් එක අත්විවරම දාගත්තොත් මේ කොටස් 15 ඔයාට ගේමක් නෑ ඔයාගේ භාෂාවෙන් කිව්වොත්. අද මේක අවුල් කරගත්තොත් ඔයාට දැනටත් බෑ ඉස්සරහටත් බෑ කවදාවත් බෑ. හරි. මම පාඩමට එනවා. active voice කියන්නේ කර්තෘ කාරකය. passive voice කියන්නේ කර්ම කාරකය. active voice කියන්නේ කර්තෘ කාරකය. passive voice කර්ම කාරකය. දරුවෝ අම්මා බත් උයයි. සිංහල භාෂාවට අනුව ඒක කර්තෘ කාරක වාක්‍යයක්. අම්මා විසින් බත් උයනු ලැබේ. සිංහල භාෂාවට අනුව ඒක කර්මකාරක වාක්‍යයක්. අවුලක් දැනෙන්නේ නැද්ද? ආයෙත් කියන්නම්. අම්මා බත් උයයි. ඒක active voice කර්තෘ කාරකයි. අම්මා විසින් බත් උයනු ලැබේ. සිංහල භාෂාවේ ඒක කර්මකාරකයි. You have to turn the camera to that side. බලන්න. බලන් ඉන්න. මම දොර වහනවා. මම දොර අරිනවා. මම දොර වහනවා. මම දොර අරිනවා. කවුද දොර ඇරියේ? කවුද දොර වැහුවේ? මම. දැන් බලන්න ඊළඟට මං කියන වාක්‍ය දොර වහනවා දොර අරිනවා. දොර වහනවා දොර අරිනවා. දොර වහනවා දොර අරිනවා. ඒ අන්තිමට කියපු වාක්‍යවල දොර අරින කෙනෙක්ගේ නමක් කියවුණයි නෑ. දොර වහන කෙනෙක්ගේ නමක් කියවුණයි නෑ. අර සින්දුවකක් තියෙන්නේ ටක් ගානවා ටුක් ගානවා ටිකක් කනවා දොර වහනවා. එතකොට මම දොර වහනවා කියන එකේ බොහෝම පැහැදිලි දොර වහන්නේ මම. කර්තෘ ක්‍රියාව කරන්නා. ඉංග්‍රීසි වලින් subject එහෙම නැත්නම් doer of the action. දොර වහනවා කියන එකේ ක්‍රියාව කරන්නෙක් නෑ. වහන දේ මුලට අරන් තියනවා. දොර මුල ඉන්නෝ. ඒ කියන්නේ object එක කර්මයේ මුල ඉන්නෝ. මම වහන්නේ මොකද්ද? දොර. දොර වහනවා කියන වාක්‍යයේ ක්‍රියාව කරන්නෙක් නෑ. වහන දේ මුල ඉන්නෝ. object එක මුල ඉන්නෝ. ඉස්සෙල්ලම ඔයාලා අඳුන ගන්න ඕන කවුද මේ subject කියන්නේ? කවුද මේ object කියන්නේ කියලා. බෝඩ් එක දිහා බලන්න. I close the door. මම දොර වහනවා. I close the door කියන්නේ මම දොර වහනවා. I close the door. I කියන්නේ මම. දොර වහනවා කියන එක කරන්නේ මම. ඉංග්‍රීසි භාෂාවට අනුව කිසියම් ක්‍රියාවක් කරන්නාට කියන්නේ subject. එහෙම නැත්නම් doer of the action. doer of the action. doer of the action. හිතන්න. teach කියන්නේ උගන්වනවා. teacher උගන්වන්නා. write ලියනවා. writer ලියන්නා. do කරනවා. doer කරන්නා. doer of the action ක්‍රියාව කරන්නා subject. කර්තෘ විසින් කරනු ලබන දෙයට කියන්නේ verb ක්‍රියාව කියලා. කර්තෘ විසින් කරනු ලබන දෙය verb ක්‍රියාව. කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන එක්කෙනාට කියන්නේ object කර්මය. කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන එක්කෙනා object කර්මය. Please don't get angry. කරුණාකරලා තරහ වෙන්න එපා. You have nearly 100 or 200
active voice sentences to be translated to be turned into passive voice next week. මේ පාඩමෙන් active voice වාක්‍ය 100ක් හෝ 200ක් ලබන සතියේ passive voice වලට හරවන්න දෙනවා මම. මාත් එක්කම පන්තියේදී මම කොටසයි ඔයාලා කොටසයි කරනවා. තනිකර මේ පාඩම තමයි ලබන සතියේ යන්නේ. අවුලක් වෙයි ආපු නිති දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි. ආපු ඔයාලා පාඩම අහන් හිටියත් ගොඩයයි. මොකද මේ පාඩම අමාරු නිසා මේ පොතේත් ඇක්ටිවිටි එකක් තියෙනවා මට මදි. ඒක නිසා තව වාක්‍ය 100ක්වත් ලියවන්න ඕන. ආයිත් යන්න. I close the door මම දොර වහනවා. දොර වහන්නේ මම. ඒ කියන්නේ වහනවා කියන ක්‍රියාව කරන්නේ මම. මම කියන්නේ subject. subject තමයි කියන්නේ ඉංග්‍රීසි වලින් doer of the action ක්‍රියාව කරන්න. කිසියම් වාක්‍යයක කර්තෘ හේවත් ක්‍රියාව කරන්නාට කියන්නේ subject or doer of the action. ඒ වගේමයි කර්තෘ විසින් කරනු ලබන දෙයට කියන්නේ ක්‍රියාව verb. close කියන්නේ වහනවා. ඒක verb. කර්තෘ විසින් කරනු ලබන ක්‍රියාවට යටත් වෙන්න. මම වහන්නේ මොකද්ද? the door දොර. අන්න ඒකට කියන්නේ object. එතකොට subject කියන්නේ කර්තෘ. object කියන්නේ කර්මය. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන්න. object කියන්නේ receiver of the action. ක්‍රියාව ලබන්න. subject කියන්නේ ක්‍රියාව කරන්න. object කියන්නේ receiver of the action. ක්‍රියාව ලබන්න. මම ආයිත් කියනවා. I close the door කියන්නේ මම වහනවා දොර. නැත්නම් මම දොර වහනවා. කිසියම් වාක්‍යයක ක්‍රියාව කරන්නාට කියන්නේ කර්තෘ කියලා. ඒ කර්තෘ හේවත් ක්‍රියාව කරන්නාට කියන්නේ එක්ක subject නැත්නම් doer of the action. ඒ වගේම කර්තෘ විසින් කරනු ලබන දෙයට කියන්නේ verb. verb කියන්නේ ක්‍රියාව. කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන්නේ object කර්මය. එයාට කියනවා object receiver of the action කියලා. දැන් ඔයාලා දැනගත්තා කර්තෘකාරක වාක්‍යයක් කර්තෘකාරක වාක්‍යයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ subject හෙවත් කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා මුලට යෙදිලා ප්‍රදාන වෙන වාක්‍යවලට කියන්නේ active voice කියලා කර්තෘකාරක කියලා. කිසියම් වාක්‍යයක කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා හෙවත් subject මුලට යෙදිලා ප්‍රදාන වෙනවා නම් ඒ වාක්‍යවලට කියන්නේ active voice sentences කියලා. දැන් මම මේක passive voice කරන්න හදන්නේ. හොඳට අහන් ඉන්න. I close the door. බලන්න මේක passive voice වුණාම වෙන විදිය. The door is closed by me. The door is closed by me. මේකට කියන්නේ passive voice කියලා. මේකට කියන්නේ passive voice කියලා. ඔයාලා මෙතනින් එහාට මුකුත් හිතන්න එපා. මෙන්න මේ චුට්ට විතරක් හිතන්න. මේ පළවෙනි වාක්‍යයට active voice කියලා කිව්වේ subject හෙවත් කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා මුලට යෙදිලා ප්‍රදාන වුණ නිසා. දකින්න, බලන්න, අහන්න, හිතන්න. මම close වහනවා. මොකද්ද වහන්නේ? the door දොර. එතකොට the door කිව්වේ මං කලින් මෙතන ලියලා පෙන්නුවානේ object කියලා. දැන් ඒ the door කියන එක්කෙනා නේද වාක්‍ය මුලේ ඉන්නේ. එතකොට subject මුලට આવොත් active voice. the door කියන්නේ object කර්මය. කර්මය මුලට આવොත් passive voice. මුලටම ඔච්චරයි හිතන්න තියෙන්නේ. මේවා හැදුනේ කොහොමද? මේවා තේරෙන්නේ මුලේ ඉන්න අර අගට යනකොට බයි මේ උනේ කොහොමද? මෙලෝ හත්තිලවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තමයි මෙලෝ දෙයක් කියලා දුන්නේ නැහනේ. මට තෝරන්න ඕන මෙච්චරයි. subject කියන්නේ කවුද? object කියන්නේ කවුද කියලා විතරක් ඔයා දැනට ගන්න. ඉන් එහාට හිතන්න එපා. subject කියලා කියන්නේ doer of the action. කිසියම් වාක්‍යයක කර්තෘ හේවත් ක්‍රියාව කරන්නා subject. කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා object. subject හෙවත් කර්තෘ මුලට ආපු වාක්‍ය active voice කර්තෘකාරකයි. object හෙවත් කර්මය මුලට ආපු වාක්‍ය කර්මකාරකයි. මම දොර වහනවා මා විසින් දොර වසනු ලැබේ. බලන්න මම දොර වහනවා මම විසින් නැත්නම් මා විසින් දොර වසනු ලැබේ. සිංහල වාක්‍යය නම් මම කියන එක වාක්‍ය දෙකේම මුල. ඉංග්‍රීසි වල එහෙම නැහැ. කර්තෘකාරකයි නම් කර්තෘ මුලේ ඉන්නවා. කර්මකාරකයි නම් කර්මයේ මුලේ ඉන්නවා. මම තව එකක් බෝඩ් එකේ ලියලා නෝට් එක දෙන්න පටන් ගන්නවා. පාඩම නම් පුතේ ලේසි නෑ. ගිනි කාස්ට් එකේට අමාරුයි.
ඒක තේරුම් ගන්න නම් ඔයාලගේ හිත 100%ක් පාඩමට අවධානය යොමු කරන්න. මෙන්න mother cooks rice. අම්මා බත් උයයි. mother cooks rice. අම්මා බත් උයයි. කවුද උයන්නේ බත්? කවුද බත් උයන්නේ? අම්මා. mother. එයා තමයි subject. බත් උයනවා කියලා කියන්න ඕනනම් උයන දේ මුලට ගන්නවා. rice is cooked by mother. මෙතනින් එහා හිතන්න එපා. හොඳේ? මේ ටික ඔයාට තේරුම් නැති වුණාට කමක් නැහැ. මට පෙන්වන්න ඕන. බත් උයන කෙනා මුලට ආවම subject. ඉවීමට යටත් වෙන්නේ මොනවයි? අම්මා උයන්නේ මොනවයි? rice. බත්. ඒක object. සිංහල වාක්‍ය කොහොමද බලන්න? අම්මා බත් උයයි. කර්තෘකාරක වාක්‍ය අම්මා මුල. අම්මා විසින් බත් උයනු ලැබේ. කර්මකාරක වාක්‍යත් අම්මා මුල. මාර අසාධාරණයි. සිංහල භාෂාවේ අම්මා බත් උයයි කර්තෘකාරකයි. අම්මා විසින් බත් උයනු ලැබේ කර්මකාරකයි. අම්මා වාක්‍ය දෙකේම මුල. ඉංග්‍රීසි වල ඒව නෑ. ඉංග්‍රීසි වල ඇක්ටිව් වොයිස් නම් කර්තෘකාරකයි නම් කර්තෘ මුල ඉන්නවා. පැසිව් වොයිස් නම් ඔබ්ජෙක්ට් කර්මය මුල ඉන්නවා. හරිද? පොඩක් ලියමු. ඩේට් එක දැම්මා. ඇක්ටිව් වොයිස් and පැසිව් වොයිස් තේරුම ලියන්න යටින්. ඒකට යටින් මම කිව්වොත් ඇරෙන්න රූල් අරින්න එපා. ඇක්ටිව් වොයිස් and පැසිව් වොයිස් තේරුම කර්තෘකාරකය සහ කර්මකාරකය. page 13. 13 වෙනි පිටුව. කර්තෘකාරකය සහ කර්මකාරකය. active voice and passive voice. කර්තෘකාරකය සහ කර්මකාරකය. දැන් දරුවෝ ලියන්න ඕන මෙන්න මේක දැන්. මේ දරුවෝ මේ active voice, that is the topic. මාතෘකාව ලියන්න ඊළඟ රූලේ active voice කියලා. මැදින් හරි කොනෙන් හරි active voice. ඒ යටතේ මම sentence එකක් දෙනවා ඒක ලියාගන්න. මාත් එක්කම ලියන්න පටන් ගන්න. ඡේදයක්. ඊළඟ රූලේ වම් පැත්තේ කෙළවරෙන් ලියන්න. If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. Full stop. බැහැයි බැහැයි කියලා ඉන්නේ නැතුව බැරි දේ හඹා යන්න. එතකොට මාර ලෙස්සේ. If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. If the subject or the doer of the action, you have to underline this one and this one. If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. Please underline these parts. Make kotas underline කරන්න. If you like, you may highlight. No problem. ඇහැට පේන ඕනම දෙයක් කරගන්න වදින්න. දැක්ක ගමන් බොක්ක පසාරු කරන් යන විදියට ප්‍රවේශමයි. If the subject or the බැරිම පාඩමක් මේක ලෝකෙම 80%කට විතර මේ පාඩම බෑ. එන ගන්නවා. ඔයාලා ඒ 80ට අහු වෙන්න එපා. ඕගොල්ලෝ කොට ගියොත් අඩම ගන්න 79ට ওই ගාන අඩුවේ. මමත් බැහැයි කියලා අතෑරියා නම් මේ පාඩම නැතුව තමයි ඉංග්‍රීසි උගන්වන්න එන්නේ. මල කෙලියක් වෙනවා. අම්මා මතක් කර කර ළමයි පන්තියේ.
If the subject or the doer of the action acts as the main character in a sentence, such a sentence is called active voice. ඇති නේ පුතේ දැන් ලිව්වා. තේරුම ලියා ගන්න. කිසියම් වාක්‍යයක කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා. කිසියම් වාක්‍යයක කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා. You have to underline that. Underline ho highlight කරගන්න. කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා කියන එක underline නැත්නම් highlight. කිසියම් වාක්‍යයක කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා. එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රධාන වේ නම් එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රධාන වේ නම් එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රධාන වේ නම් එවැනි වාක්‍ය inverted commas ඇතුලේ කර්තෘකාරක එවැනි වාක්‍ය කර්තෘකාරක close inverted commas වාක්‍ය ලෙස හඳුන්වයි. එවැනි වාක්‍ය කර්තෘකාරක වාක්‍ය ලෙස හඳුන්වයි. You may write this example. මේ උදාහරණ ලියන්න. ඉස්සෙල්ලා සිංහලෙන් ලියාගෙන මම කියවන්නම්. ඉස්සෙල්ලා example කියලා ලියන්න ලෝචන. example. අම්මා බත් උයයි. අම්මා බත් උයයි. English වලින් ලියාගන්න. ඉස්සරහින් ලියන්න එපා යටින් ලියන්නේ. Mother cooks rice. Mother cooks rice. ලියලා මම මේ බෝඩ් එකේ යමක් ලියනවා නම් කරගන්න. Mother cooks rice. Mother subject. Cooks verb. Rice object. Use both English and Sinhala. Mother cooks rice. Mother subject or කර්තෘ. Cooks verb or ක්‍රියාව. Rice object කර්මය. Please leave a row. රුලක් අරින්න. The new topic යම් අලුත් මාතෘකාවට. Passive voice. Passive voice. Passive voice. Meaning තේරුම ලියා ගන්න කර්ම කාරකය. Passive voice කර්ම කාරකය. Passive voice කර්ම කාරකය. You may write as a paragraph. Then ලියන්න පුළුවන්. ඡේදයක් විදිහට ලියන්න ඉස්සෙල්ලා වගේමයි. If the object or the receiver of the action acts as the main character in a sentence,
such a sentence is called passive voice. If the object or the receiver of the action acts as the main character in a sentence, such a sentence is called passive voice. Please underline these. If the object or the receiver of the action acts as the main character in a sentence, such a sentence is called passive voice. If the object or the receiver of the action acts as the main character in a sentence, such a sentence is called passive voice. I'll repeat. If the object or the receiver of the action acts as the main character in a sentence, such a sentence is called passive voice. Underline or highlight the words which have been underlined. ඉරිගහපු ඒවා එක්ක underline කරන්න නැත්නම් highlight කරගන්න. Here's the meaning. මෙන්න එහෙනම් තේරුම. කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රදාන වේ නම් කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රදාන වේ නම් කිසියම් වාක්‍යයක කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා එම වාක්‍යයේ මුලට යෙදී ප්‍රදාන වේ නම් එවැනි වාක්‍ය inverted commas කර්මකාරක එවැනි වාක්‍ය කර්මකාරක close inverted commas වාක්‍ය ලෙස හඳුන්වයි. එවැනි වාක්‍ය කර්මකාරක වාක්‍ය ලෙස හඳුන්වයි. කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා highlight කරගන්න වෙනවා. කලින් එකේ කර්තෘ හෙවත් ක්‍රියාව ලබන්නා දැන් කර්මය හෙවත් කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා කලින් එකේ දැන් කර්මය හෙවත් ක්‍රියාව ලබන්නා. Here is the example. මෙන්න උදාහරණය. අම්මා විසින් බත් උයනු ලැබේ. අම්මා විසින් බත් උයනු ලැබේ. අම්මා විසින් බත් උයනු ලැබේ. මෙච්චරයි පුතේ කරගන්න තියෙන. rice is cooked by mother කියලා ලියලා object කියලා දැම්ම එච්චරයි. rice is cooked by mother. object එක විතරක් නම් කරන්න. කලින් වාක්‍ය rice කියන එක object නේ. දැන් object මුලට ගත්ත බව පෙන්නන්න. rice is cooked by mother. Now please put your pens on the desk and look at the board. පෑන තිව්වා
හොඳට අහන් ඉන්න බලන් ඉන්න කතා කරන්න වටපිට බලන්න එපා අවශ්‍ය නැති ඕන දරුවෙක් යන්න. ඉගෙන ගන්න ආව නම් අම්මා තාත්තා ගැන අනාගතය ගැන හැඟීමක් තියෙනවා නම් එන්න. මෙන්න මම බෝඩ් එකේ මුලින්ම ලිව්ව වාක්‍ය mother cooks rice. මේක active voice කර්තෘකාරකයි. මෙන්න මම බෝඩ් එකේ දෙවනියට ලියපු වාක්‍ය rice is cooked by mother. This is passive voice. මේක කර්මකාරකයි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ active voice වාක්‍ය මෙහෙම passive voice වෙන්නේ කොහොමද කියලා. මේක තමයි වාගේ මේ පාඩම පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක turning point එක තීරණාත්මක අවස්ථාව. හැරෝම් ලක්ෂයේ ඉන්නේ please don't touch pens or anything. පෑන් පැන්සල් ඇතුළු කිසිම දෙයක් අල්ලන තාක්කල් පාඩම ඔයාට බෑ. අවධානය 100%යි. හොඳට අහන් ඉන්න. මෙන්න අපිට passive voice කරන්න කියලා දෙන active voice වාක්‍ය. mother cooks rice. අම්මා බත් උයයි. අපි මේ ඉගෙන ගන්නේ ඔයාලට grade 8 වල මුලින්ම තියෙන්නේ present tense එක විතරයි. වර්තමාන කාලයේ විතරයි. තව සති 3-4ක් යනකොට මේකේ past tense එක ඉගෙන ගන්න වෙනවා. සිලබස් එක ඉවර කරන්න ඕන මෙන්න තියෙද්දි future tense අනාගත කාලේ ඉගෙන ගන්නත් වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ present tense එකයි past tense එකයි future tense එකයි විතරයි. grade 11 අයියලා අක්කලාට තියෙනවා ඒ වගේ ක්‍රම 15කින් passive voice හදන්න. එහෙම කළත් එයාලගේ පාඩම සති 3කින් ඉවර කරාම බලන් ඉන්න. mother cooks rice කියන එක passive voice කරන හැටි. ඕනම active voice වාක්‍යයක් passive voice කරනකොට ඕනම active voice වාක්‍යයක් හෙවත් කර්තෘකාරක වාක්‍යයක් passive voice කරනකොට කර්මකාරකයට හරවනකොට අපිට දීපු කර්තෘකාරක වාක්‍යයේ object එක කර්මය හොයාගෙන එයා මුලට යොදන්න ඕන. ඒ කර්මය හොයාගෙන මුලට යොදන්නේ. කර්තෘකාරකයි නම් කර්තෘ මුලේ ඉන්නෝ කර්මකාරකයි නම් කර්මයේ මුලේ ඉන්න එපැයි. ඒකයි කර්මයේ මුලට ගන්න object එක. subject මුලට આવොත් active voice, object මුලට આવොත් passive voice. මම ආයෙත් කියනවා. ඕනම දැන් ඔයාගේ හිතේ සැකයක් ඇති. මේ වචන තුනේවනේ අවුලක් වෙන එකක් නෑ. එහෙම නෑ. මං තා පොඩ්ඩකින් බෝඩ් එකේ ලියලා පෙන්නන්නම් තනිකර පේලි දෙකේ දිග වාක්‍යයක්. යකාට බය නම් සොහනේ ගෙවල් හදන්නේ. ගොරවන තරමට වහින්නේ. වාක්‍යයක් දිග වැඩි උනායි කියලා අපිට ගේමක් නෑ. ක්‍රමයේ දැනගත්තාම මෙතනින් පටන් ගන්න වාක්‍ය අතනින් ඉවර වුණත් ගේමක් නෑ. පුංචි දෙයයි තියෙන ඒ ටික හිතට ගත්තොත් ගොඩේ ගොඩ හොඳට අහන් ඉන්න. mother cooks rice අම්මා බත් උයනවා. mother cooks rice අම්මා බත් උයනවා. දැන් මේක passive voice කරන්න කියනවා. ඉස්සෙල්ලම කරන්නේ දීපු active voice වාක්‍ය object එක කර්මය හොයාගෙන මුලට යදනවා. අම්මා උයන්නේ මොනවයි? කතා කරන්නේ rice. එයා මුලට ගත්තා. මෙන්න පළවෙනි පියවර rice මුලට ගත්තා. දැන් සමහරුන්ට හිතේ සැකයක් තියෙනවා මෙලෝඩියක් ගැන හිතන්නේ නැතුව ඉන්නේ උන් දැන් කල්පනා කරනවා ඇති. මෙයාගේ මරු රයිස් මුලට ගෙනින්නක් නේ. අතන රයිස් වල R සිම්පල් නේ. මෙතන රයිස් වල R කැපිටල් නේ. කොහොමත් හිතනේ උන් ඉන්නවනේ. වාක්‍යයක් පටන් ගන්න කැපිටල් ලකුරෙන්නේ. ඒක නිසායි රයිස් වල R කැපිටල් කරේ. නැත්නම් අර එහා කොනේ තියෙන හාල් ඇටේ මුලට එනකොට හාල් ඇටේ ලොකු වෙන්නේ පිපිලා. වාක්‍යයක් පටන් ගන්න කැපිටල් ලකුරෙන්. 2. ඔන්න රයිස් මුලට ගත්තා. අපිට ඉගෙන ගන්න තියෙන කොහොමත් present tense විතරයි. මෙතන ඉන්න ක්‍රියාව වාක්‍යයක දෙන ක්‍රියාව තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාවක් දෙන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම s නැතුව cook, play, eat, run වගේ ක්‍රියාවක් දෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපිට දෙන ක්‍රියාව present tense වර්තමාන කාලයයි. cooks කියන්නේ උයනවා. උයනවා කිව්වහම වර්තමාන කාලයයි. අපිට දීප වාක්‍ය ක්‍රියාව present tense වර්තමාන කාලයයිනේ. අපි දැන් බලනවා present tense එවත් වර්තමාන කාලය සඳහා වන be verbs කියලා જાතියක් තියෙනවා. ඒ be verbs මොනවද කියලා. cooks කියන්නේ උයනවා.
උයනවා කිව්වහම present tense කියන්නේ වර්තමාන කාලයි. වර්තමාන කාල බව අඳුනගත්තා. බුදු කෙනෙක් මුස්ලිම් කට්ටියට මේක තේරෙන එකක් නෑ. බුද්ධාගමේ බහුතරයක් ඉන්න නිසා තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදු කෙනෙක් ලෝකෙකට ඉබේ පහළ වෙන්නේ නෑ. බුදු කෙනෙක් ලෝකෙකට පහළ වෙන්න කලින් පස්මහා බැලුන් කියලා જાතියක් බලනවා. රෝස පාට, කොළ පාට, දම් පාට, කහ පාට බැලුම් බෝලද? පස්මහා බැලුන්. නෑ. කාලය, දීපය, දේශය, කුලය, මව. මේක මට උපදින්න හොඳ කාලයක්ද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕන කාලයක්ද මේ? ඊට පස්සේ මොන දීපයේද පහළ වෙන්නේ? මොන දේශයේද පහළ වෙන්නේ? මොන අම්මගේ කුස තුලද මං පිළිසිඳ ගන්නේ? මොන කුලයේ තියෙන අම්මා කෙනෙක්ගේ කුසේද මං පිළිසිඳ ගන්නේ? ඔය වගේ කාලය, දීපය, දේශය, කුලය, මව කියලා දේවල් පහක් ගැන සැලකිලිමත් වෙනවා බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදු වෙන තරම් අමාරු වැඩක් නන් නෙවෙයි. මේක ලේසි වැඩක්. නමුත් මං ඒක කිව්වේ මේ යකා මෙහෙම හරි කියලා අපිට පාඩම දෙන්න නේද උත්සාහ කරේ කියලා චුට්ටක් හරි මතක් වෙයි. ඔබ්ජෙක්ට් එක මුලට ගත්ත cooks කියන්නේ උයනවා කම් present tense වර්තමාන කාලය බව අඳුනගත්ත ගමන් වර්තමාන කාලයට අයිති be verbs තුනක් තියෙනවා. be verbs කියන ඒවා තුනයි. එකක් තමයි am, අනිත් එක තමයි is, අනිත් එක තමයි are. present tense be verbs තුනයි. am, is, are. ඔයත් මාත් දෙකේ පන්තියේ ඉන්න පොඩි එකක් දන්නෝ මේ am යොදන්න පුළුවන් එකම එක්කෙනයි මුළු ලෝකෙටම ඉන්නේ. ඒ I විතරයි. I වාක්‍යයක මුල I හිටියොත් එයත් එක්ක am යොදනෝ. I අර වෙන කිසිම කෙනෙක් එක්ක am යොදන්න බෑ. is කියන්නේ singular ඒක වචනයි. he is කියන්න පුළුවන්, she is කියන්න පුළුවන්, it is කියන්න පුළුවන්, Sunil is, Nimal is, mother is, father is කියන්න පුළුවන්. is ඒක වචනයි. We are, you are, they are, mother and father are, the boys are, the girls are, the children are. බහුවචනත් එක්ක are. am යොදන්නේ I එක්ක විතරයි. is යොදන්නේ singular ඒක වචනත් එක්ක. are යොදන්නේ plural බහුවචනත් එක්ක. දැන් අපි බලනවා rice වලට ගැලපෙන්නේ am ද is දාද කියලා. මේ වෙලාවේ විතරක් ඔයාලා පාඩම අහන් හිටියා නම් මෙතන ඉන්න හැම දරුවෙක්ම දන්නෝ රයිස් සමග ඇම් දාන්න බෑ කියලා. ඇයි රයිස් සමග ඇම් දාන්න බැරි? ඇම් දාන්න නම් මෙතන අයි ඉන්න ඕන. අයි නෑ. එහෙනම් රයිස් සමග ඇම් යොදන්න බෑ. අපි බලමු රයිස් සමග ඉස් දාන්න පුළුවන්ද කියලා. රයිස් කියන්නේ බත්. ඕගොල්ලන්ට දෙසැම්බර් මාසේ පාඩම් පටන් ගන්නකොට පන්තිය පටන් ගන්නකොට මම ඔයාලට හැම වර්ගයකම තියෙන ටියුට් එකක් දුන්නා. ඒක ඇඩ්ජෙක්ටිව්ස් කියලා තියුණා, ඇඩ්වර්බ්ස් කියලා තියුණා, මුලින්ම ෆෝම් එකක් ෆිල් කරන්න තියුණා, නෝටිස් එකක් තිබුණා, ඊට පස්සේ myself කියන රචනයක් ලියන්න තිබුණා. ඔය හැම වර්ගයකම තිබුණා. ඒකෙම ඔයාලට මතක ඇති පාඩමක් කරා මං countable and uncountable nouns කියලා. ගණන් කළ හැකි සහ නොහැකි නාමපද. අමතකයි නම් දෙසැම්බරේ ඒව මතක තියන්නේ කොහෙද? මාස 4-5ක් නිවාඩු කාලේ ඉඳලා සාධාරණයි. මම ඔයාලගේ වයසේ හිටියනම් මටත් ඒක වෙන්න පුළුවන්. එතකොට countable nouns කියන්නේ 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් නම් ආන්න ඒවා countable nouns. ඒක වචන ගණන් කළ හැකි නාමපද. 1 2 3 කියලා ගණන් කරන්න බැරි නම් ඒවා uncountable nouns, ගණන් කළ නොහැකි නාමපද. අපි boys පිරිමි ළමයි ගත්තොත් පිරිමි ළමයි 1යි, පිරිමි ළමයි 2යි, පිරිමි ළමයි 3යි, පිරිමි ළමයි 4යි කියලා ගණන් කරන්න පුළුවන්. එතකොට boys කියන්නේ countable. trees ගස් ගත්තොත් 1 2 3 කියලා ගස් ගණන් කරන්න පුළුවන්. classroom මම ඒකනේ මේ පන්ති කාමරවල උඩ ගහලා තියෙන classroom number 1, classroom number 2 ඒ ගහලා තියෙන්නේ පන්ති කාමර ගණන් කරන්න පුළුවන්. people මිනිස්සු ගණන් කරන්න පුළුවන්. ඒකනේ ඡන්ද රැස්වීමකට 300යි 500යි 100යි කියලා නියමයක් දාලා තියෙන ගණන් කරන්න පුළුවන් නිසානේ. නමුත් හිතන්න rice බත් ගණන් කරන්න පුළුවන්ද? අම්මා ඔයාට බත් බෙදුවාම මොකක්ද අම්මේ මේ කරන්නේ? මට උදේටත් බත් 12යි. මෙන්න හවසට රැයට බත් 9යි. මොකක්ද අම්මේ දවල්ට දුන්නේත් 10යි. බෑ. පිස්සන් කොටුවේ ඉන්නේ පිස්සෝ. එයාලා මොංගල්. මොලේ මොනවා හරි අමාරුවක් තියෙනවා. හැබැයි උන්ට බත් වගේ පොඩියට ගණන් කරන්න තරම් පිස්සුවක් නෑ. මොන පිස්සුව තියුණත් උන් ඒ වගේ පිස්සුවකින් පෙලෙන්නේ නෑ. ඒක නිසා ඕගොල්ලෝ පිස්සන්ට වඩා අන්ත පිස්සු වෙන්න එපා බත්තට ගණන් කරන්න ගිහිල්ලා. ඒක නිසා rice කියන එක uncountable, ගණන් කරන්න බැරි නාමයක්. ඉංග්‍රීසි වල නීතියක් තියෙනවා. ගණන් කළ නොහැකි සියලුම නාමපද සිංගියුල ඒක වචනයි. rice කියන්නේ uncountable noun එකක්, ගණන් කළ නොහැකි නාමපදයක්. එහෙනම් ගණන් කළ නොහැකි නාමපද සියල්ලක්ම සිංගියුල ඒක වචනයි.
is කියනකත් සිංගියුල rice ගණන් කළ නොහැකි නාම පදයක් නිසා එකත් සිංගියුල is rice ට ගැලපෙන්නේ is ආදාන්න බෑ rice බහුවචන නෑ මම දැන් තුන්වෙනි පියවරට ඔයගොල්ලෝ අරන් යනවා rice is active voice වාක්‍යයක් passive voice කරන්න දුන්නාම ඊළඟ පියවර තමයි අපිට දීලා තියෙන වාක්‍යයේ ක්‍රියාව අපිට දීලා තියෙන වාක්‍යයේ ක්‍රියාවේ past participle කියන එක ගැන හොයාගන්නවා. දැන් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ කාටද මේ past participle කියන්නේ කියලා. දකින්න, බලන්න, අහන්න, හිතන්න. සෞඛ්‍යයේදී සහ විද්‍යාවේදී ඔයාලට උගන්වනවා health වලටයි science වලටයි මිනිස් ශරීරය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හිස, කඳ, ගාත්‍රා. head, body, limbs. හිස, කඳ, ගාත්‍රා කියලා මිනිස් ශරීරයේ කොටස් තුනකට බෙදෙනවා. ඔය වගේමයි ඉංග්‍රීසි වල ඉංග්‍රීසි භාෂාවේ ඕනම verb එකක් we this is we for verb ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එකකට අපි කියනවා present කියලා, අනිත් එකට කියනවා past කියලා, අනිත් එකට කියන්නේ past participle. A verb of English can be divided into three main parts. Those are present, past and past participle. A verb of English can be divided into three main parts. ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. present, past, past participle. present, past, past participle. present, past, past participle. verb එකක් බෙදෙනවා. m කියලා ක්‍රියාවක් තියෙනවා. එයාගේ past tense එක was, past participle එක been. m කියලා ක්‍රියාවක් තියෙනවා. එයාගේ past tense එක was, past participle එක been. ඊට පස්සේ is කියලා ක්‍රියාවක් තියෙනවා. is කියලා ක්‍රියාවක් තියෙනවා. එයාගේ past tense එකත් was, past participle එක been. ආ කියලා ක්‍රියාවක් තියෙනවා. past tense එක were, past participle එක been. cook කියලා ක්‍රියාවක් තියෙනවා. මෙතෙන්ට s දාන්නත් පුළුවන්, s නැතුවත් පුළුවන්, දෙකම එකයි. cook උනත් cooks උනත් දෙන්නගෙම past tense එක cooked, past participle එක cooked. eat කියලා ක්‍රියාවක් තියෙනවා. past tense එක ate, past participle එක eaten. ඔය වගේ ඉංග්‍රීසි වල තියෙන හැම verb එකකටම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. present, past, past participle. එතකොට ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් කාටද past participle කියන්නේ කියලා ඉංග්‍රීසි භාෂාවේ සිංහලෙන් කියන්නේ ඒකට අතීත කෘදන්තය කියලා. ඉංග්‍රීසි භාෂාවේ ඕනම verb එකක්, ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. present, past, past participle. present, past, past participle. verb එකක් බෙදෙන කොටස් තුනෙන්, verb එකක් බෙදෙන කොටස් තුනෙන්, ක්‍රියාවක් බෙදෙන කොටස් තුනෙන් තුන්වෙනි කොටසට කියන්නේ past participle කියලා. මෙන්න cook s තිබුණ හෝ නැතුව දෙකම එකයි. cook වල past participle එක cooked. තුන්වෙනියට කරන්නේ මේ දීලා තියෙන ක්‍රියාවේ past participle එක දානවා cooked. දැන් ඔයාට කියන්න ඕන බත් උයනවා කියලා විතරයි නම් rice is cooked. දැන් අපි බත් උයනවා කියන එක කියලා ඉවරයි. rice is cooked. නමුත් විභාගයකදී මෙහෙම ලිවට ලකුණු දෙන්නේ නැහැ. විභාගෙදී අහනෝ මේ දීප වාක්‍ය මදයට මොකද වෙන්නේ කියලා. එහෙනම් මෙන්න හතරවෙනි සහ අවසාන පියවර අන්තිමටම කරන්නේ rice is cooked මුල ඉන්න කතෘ by සමග අගට ගෙන යනවා by mother. අර අම්මා විසින් කියන එක ගන්න මේ by වලින්. rice is cooked by mother මේ මුල ඉන්න කතෘ by සමග අගට ගෙන යනවා. කාට හරි හිතේසකයක් තියෙනවා නම් මෙතන මදර්ගේ එම්මා කුර කැපිටල් මෙතෙන්ට යනකොට සිම්පල් උනේ මොකද කිව්වොත් වාක්‍යයක් පටන් ගන්න කැපිටල් අකුරෙන් අගට යනකොට ඒක සිම්පල් වෙනවා. නැවතත් පියවර විස්තර කරනවා. active voice වාක්‍යයක් passive voice කරනකොට ඉස්සෙල්ලම කරන්නේ දීප වාක්‍ය ඔබ්ජෙක්ට් එක හෙවත් කර්මය හොයාගෙන ඒක මුලට යොදනවා. මට එක සැරයක් කියන්න ඇයි ඔබ්ජෙක්ට් එක මුලට යොදන්නේ? කතා කරන්න දරුවෝ. ඇයි ඔබ්ජෙක්ට් එක කර්මය මුලට යොදන්නේ ඇයි? ඉංග්‍රීසි භාෂාවේ active voice නම් subject මුල ඉන්නෝ, passive voice නම් object කර්මය මුල ඉන්නෝ. ඒකයි ඔබ්ජෙක්ට් එක මුලට ගන්න. ඊළඟට ඔබ්ජෙක්ට් එකට ගැලපෙන්න am හරි is හරි ආ හරි දානවා. ඇයි rice සමග am නොදැම්මේ? am යොදන්න පුළුවන් I එක්ක විතරයි. ඇයි rice සමග ආ නොදැම්මේ? rice කියන එක uncountable ගණන් කළ නොහැකි නාමයක්. ගණන් කළ නොහැකි නාම පද ඔක්කොම සිංගියුලර් ඒක වචනයි. rice කියන එකත් ඒක නිසා ඒක වචනයි. ඒක වචන වලට ගැලපෙන්නේ is. ආ කියන එක බහු වචනයි. කවුද මේ cooked කියන්නේ කාගේ කවුද? ඉංග්‍රීසි භාෂාවේ ඕනම verb එකක් ප්‍රධාන කොටස් තුනයි. present, past, past participle. නීතියක් තියෙනවා.
රයිස් මේ මෙතෙන්ට දාපු ඔබ්ජෙක්ට් එකට ගැලපෙන m හරි is හරි ආ හරි දැම්මට පස්සේ දීලා තියෙන ක්‍රියාවේ past participle හොයාගන්න කියලා cooks වල past participle එක cooked. හතරවෙනියට කරන්නේ මේ මුල ඉන්න කතෘ by සමාගයට ගෙනියනවා by mother. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකද්ද දන්නවද අවුල? හදිසියවත් අපිට දෙන active voice වාක්‍යයේ ඒ කියන්නේ මෙන්න මේකේ. අපිට passive voice කරන්න කියලා active voice sentence එකක් දෙනවනේ. අපිට දෙන ওই active voice වාක්‍යයේ මුල මෙන්න මෙයාලා හිටියොත්. active voice sentence, passive voice sentence. අපිට දෙන active voice වාක්‍ය මුල I හරි, we හරි, he හරි, she හරි, they හරි හිටියොත්. අපිට දෙන active voice වාක්‍ය මුල දැන් ඉන්නේ motherනේ. mother වෙනකොට I හරි, we හරි, he හරි, she හරි, they හරි හිටියොත් passive voice කරලා by සමග අගට ගෙනියනකොට I by me වෙනවා. we by us වෙනවා. he by him වෙනවා. she by her වෙනවා. they by them වෙනවා. මේ පස් දෙනා ඇර කවුරු මුල හිටියත් අගට ගෙනියන්නේ by සමග යාමයි. මුල රවි හිටියොත් by රවි. මුල මිස්ටර් ගෝඨාභය හිටියොත් අගට යනකොට by මිස්ටර් ගෝඨාභය. මුල මිස්ටර් සජිත් හිටියොත් අගට යනකොට by මිස්ටර් සජිත්. මුල රවි හිටියොත් by මිස්ටර් රවි. හරි එහෙමයි යන්නේ. the boys මුල හිටියොත් අගට යනකොට by the boys. හැබැයි දීපු වාක්‍ය මුලයි හිටියොත් අගට යනකොට by me. we by us. he by him. she by her. they by them. මේ පස් දෙනා ඇර මේ ලෝකේ වෙන මොන කතෘ මුල හිටියත් මේ පස් දෙනා ඇර වෙන මොකා මුල හිටියත් අගට යනකොට බයි සමග එයාමයි. මේ පස් දෙනා විතරයි මෙහෙම වෙනස් වෙන්නේ. අපි දැන් ලියමු. හරියටම අමාරු නිසා කියලා දෙන ප්‍රමාණය ගොඩක් වැඩි දරුවෝ. උඩින් පල්ලෙන් යන්න බෑ. අමාරු වැටුනොත් ඔයයිමයි දෙන්නම ඉවරයි. right, new topic. අලුත් මාතෘකාව. කොනෙන් පටන් ගන්න ඉඩමදි වෙයි. මාතෘකාව දිගයි. මැදට යන්න එපා. රූලක් ඇරියට කමක් නැහැ. අලුත් පිටුවට යන්න එපා දැම්ම. රූලක් ඇරලා ලියන්න වම් පැත්තෙන් පටන් ගන්න. how to turn an active voice rule දෙකකට හරි ලියන්න. sentence into passive voice. මම ලියලා තියෙන rule දෙක. how to turn an active voice sentence into passive voice. Sentence. How to turn an active voice sentence into passive voice sentence. How to turn an active voice sentence into passive voice sentence. How to turn an active voice sentence into passive voice sentence. Within bracket වරහන් ඇතුලේ තේරුම ලියන්න. කතෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන අයුරු. 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 You are not allowed to exchange any pens. කිසිම පෑනක් හුමාරු කර ගැනීම තහනම්. ඔයාලට තියෙනව නම් විතරක් පාට පෑන් 4ක් ළඟට ගන්න. Taman ලියන පෑනත් එක්ක පෑන් 4 උනාට කමක් නැහැ. කිසිම දරුවෙක්ට අනිත් අයගේ පෑන් පැන්සල් මුකුත් ගන්න තහනම්. එපා කිව්වොත් එපාම තමයි. Taman ළඟ තියෙන පෑන හරි පාවිච්චි කරන්න නැත්නම් අඩුම ගානේ පෑන් දෙකක්වත් තියෙනවා නම් පාට හොඳයි. පෑන් 4ක් තියෙනවා නම් මොකද පියවර 4කින් මම පාඩම ඉවර කරන්නම්. හොඳටම හොඳයි. හරි. කතෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන අයුරු. හරි පුතේ. දැන් ලෑස්ති. දැන් සාමාන්‍ය පෑන අතට ගන්න. ඔයා මෙච්චර වෙලා ලියන පෑන විතරක් අතට ගන්න. ආන්න ඒකේ ලියන්න. බෝඩ් එක දිහා බලන්න. Mother cooks rice කියලා ලියලා සාමාන්‍ය පෑන කියලා මං කිව්වා. active voice කියලා ලියන්නකෝ. දැන් මේක තමයි අපි පියවර 4කින් passive voice කරන්න යන්නේ. හොඳේ. මේ active voice වාක්‍ය passive voice කරන්න යනවා පියවර 4කින් තේරෙන පියවර 4කින්. අහන් හිටියොත් තේරෙන පියවර 4කින්. Now you may use your color pens. දැන් පාට පෑනක් අතර ගන්න වෙලාව ඊළඟ රූලේ වම් පැත්තේ කෙළවරට ආවා. Put number 1 circle and put a dot. අංක 1 දැම්ම රවුම් කරා තිතක් තියුවා.
ඒ පෑනෙන්මයි දිගටම ලියන්නේ. අංක 1 දැම්ම රවුම් කරා තිතක් තියුවා. ලෑස්තිනේ දරුවෝ? එහෙනම් මං කියවනෝ. ඔයාලා ලියන ගමන් හොඳට අහන් ඉන්න. අහන් ඉඳලා හොඳට ලියන්න. ස්ටාර්ට්. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හැරවීමට දුන් විට 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 මුලින්ම කළ යුත්තේ දී ඇති දැන් මම බෝඩ් එකේ ලිව්වේ අන්න ඒක දී ඇති කර්තෘකාරක වාක්‍යයේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ inverted commas ඇතුලේ කර්මය දී ඇති කර්තෘකාරක වාක්‍යයේ කර්මය දරුවෝ within bracket වරහන් ඇතුලේ object දී ඇති කර්තෘකාරක වාක්‍යයේ කර්මය බෝඩ් එකේ දීලා තියෙනවා object වරහන වහන්න මුලටගෙන එය යෙදීමයි object මුලටගෙන යෙදීමයි object මුලටගෙන යෙදීමයි හරි ඉන්න ඊළඟ රූලට ගියා ඔය පෑනෙන්මයි එක්සැම්පල් කියලා ලියන්න දැන් මම දීපු වාක්‍ය මේකනේ පුතේ බලන්න දැන් මේකේ ඔබ්ජෙක්ට් එක හොයලා දෙන්න මට අම්මා උයන්නේ මොනවයි පළවෙනි පියවර example rice කියලා ලියන්න එච්චරයි පළවෙනි පියවරේ ඔච්චරයි rice now you have to leave a row and put number 2 and circle and put a dot change the color of your pen pen පාට වෙනස් කරා රූලක් ඇරියා බය නැතුව ඉඩ මදි නම් ඊළඟ පිටුවට යන්න no worries අවුලක් නැහැ කොහොමත් නෝට් එක ලියන්න තමයි ඔය ඉඩ තියලා තියෙන්නේ රූලක් ඇරියා අංක 2 දැම්ම රවුම් කරා පාට වෙනස් කරගන්න පෑනේ හොඳේ පෑනේ පාට වෙනස් කරන්න කිව්වේ කටුස්ස වගේ ඇඟේ නෙවෙයි අංක 2 දාලා රවුම් කරලා තිතක් තියුවා දෙවනුව කල යුත්තේ දරුවෝ මම මේ කියන එක present tense වර්තමාන කාලයට විතරයි හොඳේ දෙවනුව කළ යුත්තේ මුලටගත් කර්මයට ගැලපෙනසේ දෙවනුව කළ යුත්තේ මුලටගත් කර්මයට ගැලපෙනසේ බෝඩ් එකේ තියෙනවා M is are යන වර්තමාන කාල වර්තමාන කාල මෙන්න දරුවා B verbs බෝඩ් එකේ තියෙනවා M is are යන වර්තමාන කාල B verbs වලින් එකක් යෙදීමයි M is are යන වර්තමාන කාල B verbs වලින් එකක් යෙදීමයි දැන් පුතේ අලුත් කරුණක් නෙවෙයි ඔයාගේ සාමාන්‍ය පෑන අතට ගන්නකො දැන් ඔය පාට පෑන පැත්තකින් තියලා සාමාන්‍ය පෑන අතට අරගෙන මේක තුන්වෙනි එක නෙවෙයි හොඳේ දෙවනි එකේම මදක් මැදින් පටන් ගන්න ඊළඟ රූලේ දෙවනි කරුණෙම උපකොටසක් උපඡේදයක් ඊළඟ රූලේ මදක් මැදින් වාක්‍ය මුලට ගන්නා කර්මය සාමාන්‍ය පෑනෙන් කියලා මම කිව්වා වාක්‍ය මුලට ගන්නා කර්මය බෝඩ් එක දිහා බලන්න මම යමක් ලියලා තියෙනවා ඒක ලියා ගන්න capital I අකුර I වාක්‍ය මුලට ගන්නා කර්මය I නම් වාක්‍ය මුලට ගන්නා කර්මය I නම්
එය සමග යෙදිය යුත්තේ බෝඩ් එකේ තියෙනවා M ය බෝඩ් එකේ තියෙනක බලන්න ලියන්න M ය new paragraph second point second paragraph දෙවනි කරුණේ දෙවනි ඡේදය අලුත් ඡේදයක් ආයිත් මදක් මැදින් ඔය පෑනෙම්මයි ඔයි ගොඩේම ලියන්නේ ඊළඟ රූලේ මදක් මැදින් දෙවනි කරුණේ දෙවනි ඡේදය මුලට ගන්නා කර්මය බෝඩ් එකේ තියෙනවා දරුවා he she it මුලට ගන්නා කර්මය he she it යන he she it යන ඒක වචන සර්වනාම පද හෝ he she it යන singular pronouns ඒක වචන සර්වනාම පද හෝ he she it යන ඒක වචන සර්වනාම පද හෝ වෙනත් ඕනෑම ඒක වචන නාම පදයක් නම් වෙනත් ඕනෑම ඒක වචන නාම පදයක් නම් වෙනත් ඕනෑම ඒක වචන නාම පදයක් නම් බෝඩ් එක is යෙදිය යුතුය is යෙදිය යුතුය second point third paragraph දෙවනි කරුණේ තුන්වෙනි ඡේදය a new paragraph අලුත් ඡේදයක් දෙවනි ඡේදේ තුන්වෙනි කරුණ දෙවනි කරුණේ තුන්වෙනි ඡේදය second point third paragraph ලියන්න මදක් මැදින් මුලට ගන්නා කර්මය we you they බෝඩ් එකේ තියෙනවා we you they යන මුලට ගන්නා කර්මය we you they යන බහුවචන සර්වනාම පද හෝ වෙනත් ඕනෑම බහුවචන නාම පදයක් නම් වෙනත් ඕනෑම බහුවචන නාම පදයක් නම් වෙනත් ඕනෑම බහුවචන නාම පදයක් නම් මෙන්න දරුවා යෙදිය යුතුය යෙදිය යුතුය දැන් පුතේ අපි එක්සැම්පල් එකට යන් අර පාට පෑන ගන්න සෙකන්ඩ් පොයින්ට් එක ලියපු පෑන ගන්න දැන් මට කියන්න දරුවෝ රයිස් මුලට ගත්තා නේද මුලින්ම වලට ගැලපෙන්නේ m ද is දාද රයිස් අන්කවුන්ටබල් ගණන් කරන්න බෑ එක වචනයි is එක්සැම්පල් කියලා ඊළඟ රූලේ අර පාට පෑනෙන් rice is දෙවනි පියවර සම්පූර්ණයි rice is leaving a row point number 3 using another color තුන්වෙනි කරුණ ලියන්න රූලක් ඇරලා අංක 3 දැම්මා රවුම් කරා තිතක් තිව්වා තුන්වෙනි කරුණ රූලක් ඇරියා අංක 3 දැම්ම රවුම් කරා තිතක් තිව්වා ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් කොටස් තුනකට බෙදේ එතෙන්ටමයි එනම් ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනකට බෙදේ එනම්
කමා එකක් දාන්න පුතේ නම් කියලා. දැන් ඊළඟ රූලේ ලස්සනට රූල් එක ඈඩ් කර කර මේ තුන ලියන්න එකම රූල් එක. එකක් යට එකක් නෙවෙයි දරුවෝ. එකම රූලේ මම මේ බෝඩ් එකේ ලියලා තිනවා වගේ ඈඩ් කරලා ලියන්න ක්‍රියාපදයේ බෙදෙන කොටස් තුන. present, past, past participle. 1 2 3 දාලා ලස්සනට ලියන්න. present, past, past participle. A verb of English can be divided into 3 main parts. Those 3 parts are present, past and past participle. ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ප්‍රධාන කොටස් තුනයි present, past, past participle. ඊළඟ රූලේ චුට්ටක් මැදට එන්න. ඕකෙම ඡේදයක්. එලෙස බෙදෙන කොටස් තුනෙන් තුන්වැනි කොටස එලෙස බෙදෙන කොටස් තුනෙන් තුන්වැනි කොටස මේක past participle බොරු ලියන්න එපා මේ PLE හරියට ලියන්න past participle ලෙස හඳුන්වයි එලෙස බෙදෙන කොටස් තුනෙන් පුතේ නැවත ගෙදර ගිහිල්ලා අදම බලන්න ඕක එලෙස බෙදෙන කොටස් තුනෙන් තුන්වැනි කොටස past participle ලෙස හඳුන්වයි එලෙස බෙදෙන කොටස් තුනෙන් තුන්වෙනි කොටස past participle ලෙස හඳුන්වයි අලුත් ඡේදයක් හතරවෙනි කරුණ නෙවෙයි in පසුව යෙදිය යුතු m ඉස්සා වලට පසුව m am is ඊළඟ ඡේදය කිව්වහම තුන්වෙනි එකේම ඊළඟ ඡේදෙ පුතේ වටපිට බලන දෙයක් නැහැ am is a m is a වලට පසුව යෙදිය යුත්තේ m is a වලට පසුව යෙදිය යුත්තේ m is a වලට පසුව යෙදිය යුත්තේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ ක්‍රියාවේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ ක්‍රියාවේ past participle තාම බෝඩ් එකේ තියෙනවා දී ඇති කර්තෘකාරක වාක්‍යයේ ක්‍රියාවේ past participle දැන් මට කියන්න දරුවා අපි මෙච්චර වෙලා හදාගෙන තියෙන්නේ මොකක් විතරයි rice is cooks වල past participle එක මොකක් කියලායි මං කිව්වේ cooks වල past participle එක cooked ලියන්න example කියලා ඊළඟ රූලේ rice is cooked බත් උයනවා කියන එක අපි ලියාගෙන ඉවරයි rice is cooked last step අවසන් පියවරේ අපි ඉන්නේ රූලක් කරලා අංක 4 දැම්ම රවුම් කරා තිතක් තිව්වා රූලක් ඇරියා අංක 4 දැම්ම රවුම් කරා තිතක් තිව්වා පාඩ වෙනස් කරන කට්ටිය වෙනස් කරා අවසන් වශයෙන් කළ යුත්තේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ අවසන් වශයෙන් කළ යුත්තේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ ක්‍රියාවේ අවසන් වශයෙන් කළ යුත්තේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ එච්චරයි දී ඇති කර්තෘකාරක වාක්‍යයේ මුල සිටින කර්තෘ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ මුල සිටින කර්තෘ පුතේ බෝඩ් එක බලන්න by අර විසින් කියන කතාව ගන්න ඕකෙන්නේ මුල සිටින කර්තෘ by සමග අගට යෙදීමයි by සමග අගට යෙදීමයි by සමග අගට යෙදීමයි example එක ඉවර කරමු දැන් rice is cooked by mother වරහන් ඇතුලේ passive voice rice is cooked by mother passive voice මුලේ ඉන්න mother අගට ගෙනිච්චා by mother you need to use your usual pen සාමාන්‍ය පෑන අතට ගන්න රූලක් ඇරලා තරුවක් දාන්න සාමාන්‍ය පෑන අතට ගත්තා රූලක් ඇරියා තරුවක් දැම්මා
යම් හේකින් දෙන ලද කර්තෘකාරක වාක්‍යයක 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 කර්තෘ වශයෙන් ඇත්තේ පහත පදනම් යම් හේකින් දෙන ලද කර්තෘකාරක වාක්‍යයක කර්තෘ වශයෙන් ඇත්තේ පහත පදනම් යම් හේකින් දෙන ලද කර්තෘකාරක වාක්‍යයක කර්තෘ වශයෙන් ඇත්තේ පහත පදනම් කමා එකක් දාන්න ඒවා කර්මකාරකයට හරවා බයි සමග අගට යෙදීමේදී ඒවා කර්මකාරකයට හරවා බයි සමග අගට යෙදීමේදී පහත පරිදි වෙනස් වේ. ඒවා කර්මකාරකයට හරවා බයි සමග අගට යෙදීමේදී පහත පරිදි වෙනස් වේ. ඒවා කර්මකාරකයට හරවා බයි සමග අගට යෙදීමේදී පහත පරිදි වෙනස් වේ. ඒවා කර්මකාරකයට හරවා බයි සමග අගට යෙදීමේදී පහත පරිදි වෙනස් වේ. පුතේ, you have to draw this table or grid. මේ වගුව ඇඳ ගන්න වෙනවා. You need 6 rows. rule 6යි. 2 columns. තීරු 2යි rule 6යි. මේ පැත්තේ ලිව්වා active voice කියලා. මේ පැත්තේ ලිව්වා මාතෘකාවටත් එක්ක තමයි දරුවෝ rule 6 කිව්වේ. passive voice. active voice, passive voice. You are not allowed to take others, anything of others. කිසිම දෙයක් ගන්න එපා අනුන්ගේ. No rulers, no pencils, no pens, no erasers, no water bottles, no t-shirts, no frocks, no skirts, no underskirts. Nothing. කිසිම දෙයක් බෑ. තමන් ළඟ නැත්තම් පාඩුවේ තියෙන විදියට වැඩ කරන්න. එච්චරයි. Write down the 2 topics. මාතෘකා දෙක ලියා ගන්න. Active voice, passive voice. Start writing. Active voice වාක්‍යයක I තිබුණොත් by සමග අකට යන්නේ by me. We තිබුණොත් by us. He තිබුණොත් by him. She තිබුණොත් by her. They තිබුණොත් by them. No teacher's secret. ගුරු මුෂ්ටි නෑ හොඳේ. දෙන්න ඕන සියල්ල දුන්නා. ගත්තේ කොච්චරද කියන එක තමන් හිතන්න. අපිට දීපු active voice වාක්‍යයේ මුල I හිටියොත් passive voice වෙනකොට by me. We නම් by us. He නම් by him. She නම් by her. They by them. I by me. We by us. He by him. She by her. They by them. Now let's practice some. අපි කීපයක් දැන් හුරු වෙන වෙලාව. Don't touch anything. Put your pens on the desk. කිසිම දෙයක් අල්ලන්නේ පෑන තියුවා ඩෙස්ක් එක උඩින් ලීලි ඉවරයි නම් දැනෙන්න කියලා දෙන්නම් වාක්‍ය කීපයක් හොඳට අහන් ඉන්න. ලබන සතියේ ලොකු සටනක් තියෙනවා අපිට මේ පාඩමේ. It took about more than 1 hour to explain and write only 2 pages. පේනෝනේ පාඩම පැහැදිලි කරලා පිටු දෙකක් ලියන්න පැයකට වඩා ගියා. දැන් හිතා ගන්න පාඩමේ බැරෑරුම්කම තමන්ම. තව ඉවර නෑ. මෙන්න පුතේ එහෙනම් මම පළවෙනි වාක්‍ය ලියනවා.
පෑම් පැන්සල් මුකුත් අල්ලන්නේ නැහැ බෝඩ් එක දිහා බලා ගන්න. හිටිය ඇතේ කියලා හිතන කට්ටියට යන්න අවසරය තියෙනවා. හොඳට අහන් ඉන්න. I wash the clothes. මම ඇඳුම් සෝදනවා. I wash the clothes. හැම දරුවෙක්ම මතක තියාගන්න දරුවෝ අපේ ළමයි මෙන්න මෙහෙම වර්ධවා හිතනවා. මේක subject I subject wash verb the object නේ. the සමග ඉන්න මුළු කොටසම object එක. වාක්‍ය මුලටත් මුල ඉන්න පුළුවන් the boys කියලා තිබුණොත් the නෙවෙයි subject එක. the boys කියන මුළු කොටසම subject එක. හරි. I wash the clothes මං ඇඳුම් සෝදනවා. මම සෝදන්නේ මොනවයි? the clothes. ඔන්න බලන්න කරන හැටි. the clothes මුලට ගත්තා. දැන් දරුවෝ මට උත්තර දෙන්න. the clothes කියන්නේ ඇඳුම්. ඇඳුම් කිව්වහම more than one එකට වැඩි. ගොඩක් plural. the clothes වලට m ගැලපෙන්නේ නැත්තේ ඇයි? m යොදන්න පුළුවන් I එක්ක විතරයි. උඩ දරුවොත් උත්තර දෙන්න. the clothes වලට is ගැලපෙයිද? ඇයි නැත්තේ? clothes කියන ඇඳුම් කිව්වහම ගොඩක් is කියන එක දාන්නේ ඒක වචනත් එක විතරයි. එහෙනම් clothes වලට ගැලපෙන්නේ මොකද්ද? අනේ පුතේ හරිය ලේසි. wash වල past participle එක හොයාගන්න නම් අගට ed දානවා. ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් ක්‍රියාපද වලට present tense වර්තමාන කාල ක්‍රියාපද අගට ed දැම්මහම past participle හැදෙනවා. the clothes are washed. මුල ඉන්න I අගට යනකොට වගුව බලන්න. by me. the clothes are washed by me. second one. මෙන්න දෙවෙනි එකට යනවා අපි. ටිකක් ඔයිට වඩා දිග වාක්‍යයකට යන්. they play cricket in the afternoon. බය වෙන්න එපා කියලා කිව්වනේ වාක්‍ය දිග වුණාට. they play cricket in the afternoon. ඉන්න they කියන්නේ යාලා, play කියන්නේ ක්‍රීඩා කරනවා cricket. ක්‍රීඩා කරන්නේ මොනවද? cricket. ගත්ත මුලට. cricket කිව්වහම එකයිනේ am the is the is. හරි ලේසි play වල past participle එක. එහෙම කිව්ව ගමන් දැන් දන්නවා මොකද්ද මෙයා කියන්නේ කියලා. ed දානවා. cricket is played. මුල ඉන්න දේ by සමග අකට යනකොට by them. දැන් පුතේ වැඩිපුර තියෙන ඒවා එහෙම අකට දාන්න. cricket is played by them in the afternoon. අපි ඉගෙන ගත්ත ක්‍රමයේ ටික හදාගත්තා. මේ බෝඩ් එක පිරෙන්න තව ගොඩක් තියුණත් අපිට අදාළ නැහැ. ඒවා අන්තිමටම යොදනවා. cricket is played by them in the afternoon. දැන් මන් ලියන්නේ චුට්ටක් සංකීර්ණ කොටසක්. හොඳේ චුට්ටක් අමාරුයි. බෑනේ ඉතින් ලේසියව විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ නේ. පාඩමෙන් එන්න පුළුවන් හැම පැත්තම කරකවල ගහමු. මේ බලන්න. he beats me. ඔහු මට ගහනවා. he beats me. මේ beats එකේ past participle එක beaten. ඔයාලට මතකද දරුවෝ active voice වාක්‍යයක මුල I හිටියොත් අගට යනකොට me වෙනෝනේ. මුල I හිටියොත් අගට යනකොට me වෙනෝනේ. දැන් මොකෝ වෙන්නේ? අග ඉන්නේ කවුද? me. අග me හිටියොත් මුලට එනකොට I වෙනවා. ඕක තමයි තියෙන්නේ. මුල I හිටියොත් අගට යනකොට me වෙනවා. අග me හිටියොත් මුලට එනකොට I. දැන් දරුවෝ කතා කරන්නේ Iට ගැලපෙන්නේ am the is the am. beat වල past participle එක beaten. මට ගහනවා කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් I am beaten. මුල ඉන්න he අකට යනවා by him. I am beaten by him. very easy. ක්‍රමේ තේරුම් ගත්තාම ලේසිම පාඩමක් වේවි මේක. දැන් ඊළඟට තවත් එකකට යනවා. they support us every Monday. හැම සඳුදම එයාලා අපිට උදව් වෙනවා. they support us every Monday. they කියන්නේ එයාලා, support කියන්නේ උදව් වෙනවා us අපට every Monday. උදව් වෙන්නේ කාටද? us අපට. මතක් කරගන්න. මුල v හිටියොත් අගට යනකොට us වෙනවා. මුල v හිටියොත් අගට යනකොට us. අග us හිටියොත් මුලට එනකොට v. v ට ගැලපෙන්නේ support වල past participle එක මාර ලේසි. එහෙම කිව්වහම දන්නෝ. supported. we are supported. මුල ඉන්න දේ අගට යනවා. by අග තියෙන දේ අගින්ම දානවා. by them every Monday. we are supported by them every Monday. දැන් පොතේ තියෙන දෙක තුනක් කරමු. පවුනේ. page 15 පිටු අංක 15. පළවෙනි වාක්‍යෙම මගෙන් වෙච්ච වැරද්දක් තියෙනවා මං හදවන්නම් ඉන්න. කලබල වෙන්න එපා.
active voice and passive voice කර්තෘකාරකය සහ කර්මකාරකය. rewrite කියන්නේ නැවත ලියන්න. the following sentences පහත වාක්‍ය in the passive voice කර්මකාරකයෙන්. පුතේ පළවෙනි එකේ තියෙනව නේද PLAYS place කියලා. ඒක තනියෙන් කපන්න. PLAYS place. දැන් මාත් එක්ක යන් වටපිට බැලිලිනේ පොත බලාගෙන අවධානයෙන් ඉන්න. the boy කියන්නේ පිරිමි ළමයා, eats කියන්නේ කනවා, a sandwich එකක් at the interval විවේක කාලයට. කන්නේ මොකද්ද? a sandwich මුලට ගන්න. A අකුර කැපිටල් කරලා මුලට ගන්න. a sandwich මම බෝඩ් එකේ ලියන්නේ නැහැ බලන්න ලියන්න. a sandwich එකක් කියවහම එකයි. am the is the other is පුතේ eats වල past parts වලක මෙන්න මම බෝඩ් එකේ ලිව්වා බලන්න ලියන්න. eaten EATEN eaten. a sandwich is eaten ko මුල ඉන්න the boy අගට යනවා by the boy by the වල t අකුර සිම්පල් කරලා අගට ගෙනියන්න. a sandwich is eaten by the boy අග තියෙනක හැම ලියන්න. at the interval අග තියෙනක හැම ලියන්න. නොලියන්න බෑ. at the interval a sandwich a අකුර capital. ඔය උඩ පුතෙක් දිගා වෙලා ඉන්නෝ අවශ්‍ය නැත්තම් යන්න. මේක නිකන් දැනෙන්න කරන පාඩමක්. දිගා වෙලා කූඩැල්ල බලු කුක්ක වගේ ඉඳලා හරියන්නේ නැහැ. ඇඟට අරගෙන හිතට අරගෙන වැඩේ කරන්න. හරිද බලන්න ලියපු දේ. a වල a capital. a sandwich is eaten by the boy at the interval. එහෙනම් යන්කෝ දෙවෙනි එකට. many people බොහෝ මිනිස්සු support කියන්නේ සහාය වෙනවා the beggars හිඟන්නන්ට. කවුද මුලට ගන්නෙ? the beggars වල t capital කරලා මුලට ගන්න. the beggars කියන්නේ හිඟන්නෝ. එකට වැඩි. am the is the other are. the beggars are. පුතේ support වල past parts වලක හරි ලේසි. ඔය support කියන එක ලියලා ed දාන්න. supported. the beggars are supported by many වල m අකුර simple කරලා අගට ගෙනියන්න. many people. the beggars are supported by many people. the beggars are supported by many people. මන් තුන්වෙනි එක ඔයාලට තනියෙන් කරන්න දෙනවා. make වල past parts වලක බෝඩ් එකේ ලියලා තියෙනවා made. කරන්න තනියෙන්. MADE made. we make kites in May. අපි මේ මාසේ සරුංගල් හදනවා. කරන්න තනියෙන්. වටපිට බැලිලි නෑ හැමෝන්ටම අද පාඩම කරා දැනෙන්න කරා අහන් හිටියනම් ওই වගේ ලේසි එකක් කරයි. make වල past parts වලක made. kites මුලට එනකොට k අකුර කැපිටල් වෙන්න ඕන. ලොකුවට ලියවෙන්න ඕන k. හොටේ දික් වෙන්න ඕන. දැන් වෙලාව ඇති. kites k capital are සරුංගල් කිව්වහම ගොඩක් kites are made 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 by us. by we නෙවෙයි by us. වගුවක් දුන්නේ පිස්සුවට. kites are made by us in May. ඔහොමයි. in May තියෙන විදිහටම ලියන්න m අකුර capital. kites are made by us in May. fourth හතරවෙනි එක වාක්‍ය දිග නිසා මම උදව් වෙන්නම්. රංගන කියන්නේ රංගන. ඒ කියන්නේ අර ස්වර්ණවාහිනී පත්තරේ කරන රංගන නෙවෙයි. රංගන හේරත් ඉන්නේ ක්‍රිකට් වලින් සමුගත්තේ. රංගන කියන්නේ රංගන. takes කියන්නේ ගන්නවා. many wickets බොහෝ කඩලු in every match සෑම තරඟයකම. රංගන ගන්නෙ මොනවයි? කඩලු නෙවෙයි. නිකන් කඩලු නෙවෙයි ඔකේ තියෙන්නේ. බොහෝ කඩලු. many wickets මුලට ගන්න. m capital කරලා මුලට ගන්න. many wickets. m අකුර capital. many wickets. බොහෝ කඩලු. m capital. many wickets. am the is the other are. many wickets are. take වල past participle එක taken. TAKEN taken. TAKEN taken. many wickets are taken by රංගන. රංගන කියන්නේ නමක් නිසා මුල අකුර ওই විදියටම තියන්න ඕනේ. සිම්පල් කරන්න තහනම් රංගනගේ R capital. many wickets are taken by රංගන in every match කියන එක හැම බලන් ලියන්න. හැම තරඟයකදීම many wickets are taken by රංගන in every match. පුතේ පස්වෙනි එක තනියෙන් කරන්න. මං do වල past participle එක බෝඩ් එකේ ලියනවා. කරන්න. do වල past participle එක done. DONE done. මෙන්න do වල past participle එක done. DONE done. කරන්න දරුවා.
homework කියන්නේ ගෙදර වැඩ ඔයගලන්ට ගෙදර වැඩ කිව්වහම ගොඩක් වගේ දැනෙයි. ඉංග්‍රීසි වල homework කියනක uncountable ගණන් කරන්න බැරි දෙයක්. ඒක නිසා is ඔච්චර වෙලා ගන්න බෑ පුතේ. පටස් කාලේ ඉවර වෙන්න ඕන. මෙන්න උත්තරේ. The homework T capital the වල T capital the homework is done by me every day. The home හදන්න කෙනෙක් නෑ පුතේ. වැරද්දුවොත් වැරද්දුවමයි. පව් අහිංසක අම්මා තාත්තා. The homework is done. බෝඩ් එකේ තියෙනවා done වලට අකුරු. The homework is done by me every day. Number 6. ඒකත් තනියෙන් කරන්න පුළුවන්. He sells ඔහු විකුණනවා vegetables V capital කරලා මුලට ගන්න at the Sunday fair ඉරිදා පොලේදී. sells වල past parts වලක බෝඩ් එකේ තිබේ. sold. sells වල past parts වලක sold. SOLD sold. vegetables මුලට ගන්නකොට V අකුර ලොකුවට ලියන්න capital. හරි ලේසියි දැන් කට්ටිය පට්ට ගාලා වැඩ. Very good. මෙන්න උත්තරේ. Vegetables are sold. Vegetables are sold by him. HIM him simple. වගුවේ තියෙනවා. Vegetables are sold by him at the Sunday fair. ඉරිදා පොලේදී. Vegetables are sold by him at the Sunday fair. එහෙනම් යන්කෝ 7ට. She wears කියන්නේ එයා අඳිනවා. She wears එයා අඳිනවා nice sarees මරු සාරි. හොඳ සාරි. ගති සාරි. එල්ල සාරි. කවුද මුලට ගන්න? nice sarees in capital. nice sarees in capital කිව්වා. nice sarees sarees කිව්වම එකට වැඩි. wears වල past parts වලක මේ තියෙන්නේ දරුවෝ දුක් වෙන්නේ මොකද? අපි දෙනෝනේ මේ තියෙන්නේ. worn. nice sarees are worn. ඉතින් by her වගුව බලන්න. by her පුතේ 8 වෙනි එක අමාරු නෑ තනියෙන් කරන්න. they type letters daily. type වල past parts වලක මේ තියෙන්නේ බෝඩ් එකේ. පට්ට ලේසි typed. වාක්‍ය පටන් ගන්න කැපිටල් අකුරෙන්. එයාලා දිනපතා ලියුම් ටයිප් කරනවා. මෙන්න උත්තරේ letters මුලට ගත්තා L capital. letters are typed බෝඩ් එකේ තියෙනවා TYPED. letters are typed by them daily. letters are typed by them. ඔය them වල T simple අකට යනකොට letters are typed by them daily. එහෙනම් දරුවෝ 9 වෙනි එක කරමු. play වල past parts එක අයියෝ ලේසි පුතේ played. මේ තියෙන්නේ PLAYED played. The children ළමයි play ක්‍රීඩා කරනවා football පාපන්දු at the interval විවේක කාලයේදී. අවශ්‍ය ටික ගත්තා අනවශ්‍ය ටික අකට දැම්මා. එච්චරයි. බය වෙන්න දුක් වෙන්න ත්‍රාසයට භීතියට කුතුහලයට ලක් වෙන්න කිසිවක් නැත. සියල්ල උගන්වා ඇත. හිතට ගත්තනම් කල යුතුය ඇත. මෙන්න උත්තරේ ෆුට්බෝල් අවුලක් තියෙනෝනේ. අයියෝ ෆුට්බෝල් වල F කැපිටල් වෙන්න එපා. මුලට එනකොට මේ ඉර මෙහෙට එන්න බෑ. හොඳේ මේ කැපිටල් F. ෆුට්බෝල් පාපන්දු කිව්වහම එකයි. is played මේ තියෙන්නේ. ෆුට්බෝල් is played by the children. the children අකට යනකොට the වල T අකුර සිම්පල් වෙලාද බලන්න. ෆුට්බෝල් is played PLAYD played by the children at the interval. මම 10 වෙනි එකට උදව් වෙනවා. I write notes during the free time. විවේක කාලයේ අතරතුරේදී මම සටහන් ලියනවා. notes වල n අකුර කැපිටල් කරලා මුලට ගන්න. notes n අකුර කැපිටල් කරලා මුලට ගන්න. notes එකට වැඩි. මෙන්න පුතේ write වල past parts වලක බෝඩ් එකේ තියෙනවා. written හරියට ලියන්න. WRITTEN. WRITTEN. notes are written. මුල ඉන්න I අගට ගෙනියන්න. කෝ පුතේ උත්තර? by me. notes are written by me during the free time අග ලියන්න. notes are written by me during the free time. notes are written by me during the free time. නොලිය ඉන්න බෑ වැඩ කෙරෙන්න ඕනේ හැමෝම. මුලාකුරු කැපිටල්. අනේ ඉතින් 11ට යන්කෝ.
the rulers කියන්නේ පාලකයෝ. develop කියන්නේ සංවර්ධනය කරනවා. the countries රටවල් තනියෙන් කරන්න. develop වල past participle එක හදාගන්න ed දාගන්න. මම බෝඩ් එකේ ලියන්නේ. develop වල past participle එක ලියනකොට ed දාන්න. very good. මෙන්න උත්තරේ. වා දක්ෂයෙක්ද බලන්න. the countries වල t capital කරලා මුලට ගත්තා. උඩ දරුවෝ 100%ක් අවධානයෙන් පිටිපස්සේ දැරිවියෝ. the countries t capital are රටවල් කිව්වහම ගොඩක්. the countries are developed. අකුරු චෙක් කරන්න. D E V E L O P E D. D E V E L O P E D. the countries are developed by the rulers. the වල t අකුර simple ළඟට යනකොට the countries are developed by the rulers. යන් 12ට the man කියන්නේ මිනිහා collects එකතු කරනවා money මුදල් from the people මිනිසුන්ගෙන්. යන් money වල m capital කරලා මුලට ගන්න. money වල m capital කරලා මුලට ගන්න. මතකද දරුවන්ට මම මුලින්ම කිව්වා සල්ලි 1යි සල්ලි 2යි කියලා ගණන් කරන්න බෑ. money කියන්නේ uncountable noun එකක්. එහෙනම් am the is the are the is money is. collect වල past participle එක collected. C O L L E C T E D. C O L L E C T E D. money is collected by the man. the අගට යනකොට t simple. money is collected by the man from the people. money is collected by the man from the people. මේක ඕක මෙහෙම කියන්නත් පුළුවන්. money is collected from the people by the man. ඒත් හරි. එහෙනම් 13 තනියෙන් කරන්න. play වල past participle එක 9 වෙනි එකේ දුන්නනේ. මම මොකටද ආයිත් දෙන්නේ? බෝඩ් එකේ තියෙන එක. they play a match every evening. එයාලා හැමදාම හැන්දෑවට තරඟයක් ක්‍රීඩා කරනවා. දැන් නම් වරද්දනවා නම් ඔයා පන්ති ඉඳලා තියෙන පුස්සූරෙක්. ගොබ්බ වහන්ස කෙනෙක්. ගොබ්බ වහන්සියක්. තාමත් වරද්දනවා නම් ඔයා හිටපු එකේ තේරුමක් නෑ. හොයේ පුස්සූරෙක්. වල් පඹයෙක්. මෙන්න උත්තරේ a match. a capital කරලා මුලට ගත්තා. a match තරඟයක් කිව්වහම එකයි. a match is played. P L A Y E D. a match is played by them every evening. a match is played by them every evening. පුතේ ආයිත් තව දවසකට තියන්න බෑ. මේක ඉවර කරගන්න. තව විනාඩි දෙකක් යයි. we send cards during festive season. උත්සව කාලෙදී අපි කාඩ් යවනවා. කරන්න. send වල past participle එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ. S E N T sent. වාක්‍ය පටන් ගන්න කැපිටල් අකුරෙන් කියන එක අමතක කරොත් ඔයා අටේ කියලා පිට කට්ටියට කියන්න එපා. send වල past participle එක sent. S E N T. බෝඩ් එකේ තියෙනවා. cards C capital කරලා මුලට ගත්තා. cards කිව්වහම එකට වැඩි are. cards are බෝඩ් එකේ තියෙනවා sent. යවනු ලබනවා S E N T. cards are sent by us 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 during festive season. උත්සව කාලෙදී cards are sent by us during festive season. cards are sent by us during festive season. last two. Ravi washes the clothes every Sunday. easy. washes වල past participle එක බෝඩ් එකේ washed. Ravi ඇඳුම් සොදනවා හැම ඉරිදම. බලන්න රෝගල දක්ෂයි. පාඩමක් කියලා දීලා ඇක්ටිවිටි එකත් ඉවර කරා කියන්නේ මාර වාසනාවන්තයි. ලබන සතියේනකොට ඉතින් ඕවා අමතක කර ආවොත් තනි ගොබ්බයෝ. the clothes මුලට ගත්ත T capital කළා. the clothes මුලට ගත්ත T capital කළා. the clothes ඇඳුම් are. the clothes are washed. බෝඩ් එකේ තියෙනවා. the clothes are washed. මෙහෙ වැඩ. ගෑන් ළමේ කොළුවට අත ගහත්තාම කලන්ත වෙලාද බලන්න. the clothes are washed by Ravi. රවිගේ R එක සිම්පල් කරන්න තහනම්. ඔය රවිගේ R එක ওই විදියට මකට දාන්න. the clothes are washed by Ravi every Sunday. the clothes are washed by Ravi every Sunday. පුතේ ඉතින්
දවසේ අවසානය හැඩට ඉවර කරගන්න. Mr. Madanayaka teaches Tamil in a remote school. In a remote school දුෂ්කර පාසලක මං ටීචර්ස් වල පාස් පාටිසිපල් එක දෙන්නම්. ඔයා ඊටු ටික හදන්න. TAUGHT taught. TAUGHT taught. Mr. මදනායක මහත්මයා ටීචර්ස් උගන්වනවා ටැමිල් දෙමළ in a remote school දුෂ්කර පාසලක. In a remote school. Teach teachers වල past participle එක taught TAUGHT. මෙන්න උත්තරේ ටැමිල් තියෙන විදියටම මුලට ගත්ත භාෂාවක නමක් කොහේ ලිව්වත් කැපිටල් ටැමිල් දෙමළ කිව්වහම එකයි is ටැමිල් is මෙන්න ඊළඟට එන්න ඕන එක taught දෙමළ උගන්වනු ලබනවා ටැමිල් is taught by Mr. මදනායක එක අකුරක්වත් වෙනස් කරන්න එපා. Mr. ගේම් කැපිටල් මදනායක ගේම් කැපිටල් ඔය තියෙන විදිය හරියට හරි. Tamil is taught by Mr. Madanayaka in a remote school. Tamil is taught by Mr. Madanayaka in a remote school. Tamil is taught by Mr. Madanayaka in a remote school. දුෂ්කර පාසලක දෙමළ උගන්වනු ලබනවා මදනායක මහතා විසින් දුෂ්කර පාසලක. Tamil is taught by Mr. Madanayaka in a remote school. Thank you so much for the given support. More activities will be done next week. 100ක් හෝ 200ක් අනිවාර්යෙන් ලැබෙයි ලබන සතියේ.